නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ජිතේන්ද්‍රයන් බුද්ධ මනෝමනික්කමං නරුත්තමන් කස්සප මග්ග පුංගලං අවාපුරන්තං අමතස්ස ద్వාරං දේවාති දේවං සත පුඤ්ඤ ලක්ඛනං තමද්ද සංකුංජර මොඝතින්නං සුවන්න සංගීනද බිම්බ සාදිසං දිස්වානතං කිප්ප මහුං සුචීමනෝ තමේව දිස්වාන සුභාසිතද්දජන්. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, මේ පින්නතුන් අද මේ ඉල් පුර 15ක් පොහෝ දිනේදී උදෑසන ඉඳලා උතුම් සීල ප්‍රතිපදාව තුළ පිහිටලා තම තමන්ගේ ජීවිතයන් ධර්ම මාර්ගයේ පුහුණු කරමින් මෙලොව ජීවිතයටත් ආශිර්වාදයක් වන සාංසාරික වශයෙන් පරලොවදී සුගති සංඛ්‍යාත සැප සම්පත් ළඟා කර දීම සඳහාද හේතු වන, ඒ වගේම ඥානවන්ත බෞද්ධ පින්නතුන් වශයෙන් ඒ තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ලෝතර නිවනින් සැනසීම පිණිසත් හේතුපකාරී වන උතුම් ප්‍රතිපatti මාර්ගයකයි ඉදිරියේ ඉන්නේ. පින්නතුනි, මේ උදෑසන කාලය කොට වෙන් වෙලා තියෙන්නේ මේ සදහැතියන්ගේ කුසල් සිත අභිවර්ධනය කර ගැනීම පිණිස හේතුපකාරී වන ආකාරයේ තථාගත දේශනාවන්ගෙන් කතා ප්‍රවෘත්තියෙන් ඇතුළත් වන විමාන වස්තුවේ කතා ප්‍රවෘත්තියක් ශ්‍රවණය කරන්නට. පින්නතුනි, මේ විමාන වස්තු දේශනා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කුසලයේ තියෙන වටිනාකම, කුසලයේ තියෙන ආනිසංස ස්වභාවය, එහි වැදගත්කම ඉස්මතු කරලා දෙන්නට. ඒ විමාන වස්තු කතාවන් දිහා බලනකොට අතීතයේ එක් එක් පුද්ගලයන් විසින් කරන ලද කුසලයන්, විශේෂ පුණ්‍ය ධර්මයන්, ඒ පුණ්‍ය ධර්මයන්ගේ ඵල වශයෙන් ලැබූ දිව්‍ය මානසික සැප සම්පත් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ පිනෙහි විපාක වශයෙන්ම මේ බුද්ධ ශාසනයේදී බුදුරජාන් වහන්සේ හමුවේ ධර්ම ශ්‍රවණය කරගෙන උතුම් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්ත අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. ඒ නිසා අපි ඒවා ගැන අවධානය දෙනකොට ඒවා ශ්‍රවණය කිරීමෙන්, ඒ කතා වස්තුන් දැනගැනීමෙන් අපේ පුණ්‍ය සිතත් තව තවත් දියුණු කරගන්න පුළුවන් වෙනවා. අපිටත් ඒ වගේ කුසල් සිද්ධ කරගන්නට අපේ සිත නැඹුරු කරගන්න පුළුවන් වෙනවා. ඉනිසා ඒක තමයි මේ විමාන වස්තු කතාවන් දේශනා කිරීම බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව මේ දිව්‍ය මානසික සැප සම්පත් විඳින්මින් තව තවත් සසර සැරසරන්න, සසර දිග්ගස්ස ගන්න නෙමෙයි. ඒ කුසලයේ සිද්ධ කරගෙන, ඒ කුසලයේ තුල පිහිටලා ඉක්මනින්ම මේ සංසාර දුකින් අත් මිදෙන ප්‍රතිපත්තිය තව තවත් දියුණු කරගන්නට, ඒ මාර්ගයට අවතීර්ණ වෙන්නට අවශ්‍ය වෙන කුසල ශක්තිය, කුසල බලය, පාරමී ශක්තිය දියුණු කරගන්නට උපකාර පිණිස වශයෙන් තමයි මේ දේශනාවන් අපි පෙන්වා දෙන්නේ. පින්නතුනි, අපි අද මාතෘකා කරගන්නට දුණු ගාථා ධර්මයන් සඳහන් වෙලා තියෙන්නේ, අන්තර්ගත වෙලා තියෙන්නේ ඒ විමාන වස්තු ප්‍රකරණයේ හින
පුරස් විමානයන්ගේ මහා රථ වර්ගයේන අන්තිම විමාන වස්තුව. මේ විමාන වස්තු ග්‍රන්ථය සංග්‍රහ වෙලා තියෙන පින්තුන සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. එහි එන පුරස් විමානයන්ගේ මහා රථ වර්ගයේන අන්තිම විමාන වස්තුව වෙන මහා රථ විමානය තමයි අද අපි දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. පින්තුනි, තථාගත අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරෙහි වැඩ වාසය කරන සමයේ මේ මහා මුගලන් මහරහතන් වහන්සේ සිරිත් පරිදි දිව්‍ය ලෝක චාරිකාවේ වඩින්ට යෙදුණා. උන්වහන්සේ සිද්ධ කර එක විශේෂ කාරණයක් තමයි කලින් කලට දිව්‍ය ලෝක වැඩම කරලා ඒ දෙවියන්ගෙන් තමන්ගේ ලැබපු සැප සම්පත් ලබන්නට හේතු වුණු ඒ සඳහා කරන ලද විශේෂ පුණ්‍ය ධර්මය, ඒ කුසල ධර්මය මොකක්ද කියලා ඒ අයගෙන් අහලා දැනගෙන ඇවිල්ලා මනුස්ස ලෝකයේදී සදහැවතුන්ට හින්වතුන්ට කියලා දෙනවා, ප්‍රකාශ කරනවා. ඒ තුලින් ඒ ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ බලාපොරොත්තුනේ ඒ බෞද්ධයින්ගේ, සදහැතියන්ගේ, මිනිස්යන්ගේ සිත තුළ කුසල ධර්මයන්, කුසල බීජයන් රෝපණය කරන්නට, ඔවුන්ටත් ඒ මාර්ගයේ කුසල් මඟ කියලා දීලා කුසල උත්සාහවත් කරවන්නට. ඒක තමයි පින්තුණිය තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එදත් මේ මහා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකා වඩින අවස්ථාවේදී ඊටාම ආශ්චර්යමත් දෙවි පුත්‍රයෙක්, දෙවි කෙනෙක්. මේ දෙවිය හඳුන්වන්නේ ගෝපාල කියලා. මේ ගෝපාල දෙවිය පුත්‍රයා දහසක් අශ්වයන් යොදපු ඊටාම දර්ශනීය වූ අලංකාරවත් වූ රථයක නැගලා උයන්කිලි සඳහා පිටත් වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදීම මේ දිව්‍ය රාජානන් ඉදිරියේ මුගලන් මහරහතන් වහන්සේ පෙනී සිටියා. එතුමා දැක්කා මහා මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඊටාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ප්‍රසාදින් යුක්තව රථයෙන් බැහැලා මුගලන් ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පස්සකින් සිටගත්තා. මෙන්න මේ අවස්ථාවේදී මේ මුගලන් මහරහතන් වහන්සේ හා මේ දිව්‍ය පුත්‍රයා අතර සිදුවෙන කතා බහක් අනුසාරයෙන් තමයි මේ විමාන වස්තුව සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ මුගලන් මහරහතන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා, ඔබතුමා මේ දිව්‍ය සම්පත්තිය ලබන්නට කරන ලද පින මොකක්ද කියලා. අහලා විස්තර දැනගන්නවා. ඒක අහන්නෙත් පින්තුනි නිකම්ම නෙමෙයි. එතුමාගේ ඒ දිව්‍ය ආශ්චර්ය, දිව්‍ය සම්පත්තිය ගැන වර්ණනා කරලා, ප්‍රශංසා කරලා, ඒ ස්වභාවය ගැන කියලා තමයි අහන්නේ. ඉතින් ඒ කරුණෝ කියනට මත්තෙන් මේ ගෝපාල දිව්‍ය පුත්‍රයා මෙහි උපදින්නට හේතු අතීත කතා වස්තුවක් තියෙනවා. පෙර ජීවිතයේ කරපු පිනක් තියෙනවා. ඒ පින ගැනත් අපි සඳහන් කරලා ඉන්නට ඕන. මීට බොහෝ කාලයකට පෙර අතීතයේ විපස්සී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සිටිය කාලේ එක්තරා කාන්තාවක්, එක්තරා ස්ත්‍රියක් ඒ බුදුරජාණන් වහන්සේට රන්මලින් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරා, මේ පිනේ විපාක වශයෙන් මට උපදින භවයක් පාසා උතුම් වූ ගෙල පරඳනාවන්, ලය පරඳනාවන් ලැබේවා කියලා. පින්තුනි, මෙන්න මේ ප්‍රාර්ථනාව හේතු කාරණා කරගෙන මේ කාන්තාව උපදින හැම භවයකම මේ විදිහේ සම්පත් ලබන කෙනෙක් වුණා. ඒ කුසල විපාක වශයෙන් මුලින්ම දිව්‍ය ලෝකේ ඉපදිලා බොහෝ කාලයක් දිව්‍ය සැප සම්පත් භුක්ති විඳා. එහෙම ඉඳලා ඒ විදිහට දිව්‍ය ලෝකේ බොහෝ කාලයක් සැරිසරලා බුද්ධාන්තර ගණනාවක් තිස්සේ දිව්‍ය ලෝක සම්පත් විඳලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ
කසීරට කිකී කියන රජ්ජුරුවන්ගේ රාජ්‍ය පවතින කාලේ ඒ රජ්ජුරුවන්ගේ අගමෙහෙසිය කුස පිළිසඳ ගත්තා. ඉතින් මේ පිනේ විපාක වශයෙන් මෙහෙම මේ කිකී රජ්ජුරුවන්ට දාව අගමෙහෙසිය කුස පිළිසඳ අරගෙන දසම සැවෑමෙන් මෙලොව එළී දුටුවා. බොහෝම සුන්දර වූ රූපකායක් ඇතිව උපදින මොහොතේම මේ ගෙල පරඳනාවන් ලැබුවා. මොකද පෙර කරන ද ප්‍රාර්ථනාවේ ආනිසංස වශයෙන් ඒව ලැබුවා. එනිසාම උරච්ඡද මාලා කියලා නමින් තමයි ප්‍රසිද්ධ වුණේ. ඇය දිව්‍ය කන්‍යාවක් වගේ ඊටාම ආශ්චර්යයෙන් සැපතින් සම්පතින් ආඩ්‍යව වැඩෙමින් සිටියා. ඉතින් මේ තරුණ රාජකුමාරිකාවගේ ගුරුවරයා වුණේ ගෝපාල කියලා බ්‍රහ්මණතුමෙක්. මෙතුමත් ඊටාම ශ්‍රද්ධාවන්ත කෙනෙක්, ඥානවන්ත කෙනෙක්. ඉතින් මේ කාලේ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා සිටියේ. ඉතින් මේ ගෝපාල බ්‍රාහ්මණතුමාත් මේ තරුණ රාජකුමාරිකාවත් මුල් කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහදන් පැවැත්තුවා. අසදෘස දානයන් ලබා දුන්නා. බොහෝ සෙයින් ප්‍රණීත කාද්‍ය බෝධ්‍යයන්ගෙන් සංග්‍රහ කරා. දන් දුන්නා. වස්ත්‍ර ආදී ලබා දුන්නා. ප්‍රණීත පානක ලබා දුන්නා. බෙහෙත් ලබා දුන්නා. මේ ආදී වශයෙන් ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය අසුර කරගෙන තුම බොහෝ පින් රැස් කරගත්තා. එසේ රැස් කරගත් පිනේ විපාක වශයෙන් තමයි දිව්‍ය ලෝක උපන්නේ. හැබැයි මේ ගෝපාල ආචාර්යන් වහන්සේටත් ඒ රාජකුමාරිකාවටත් දහම් දේශනා කරාට ඥානෙ මොහු කරා ගින් තිබුණ නැති නිසා, හේතු සම්පත් පරිපූර්ණ වෙලා තිබුණ නැති නිසා විශේෂ මාර්ග ඵල අධිගමනය සිද්ධ කරන්න ලැබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබුණා වූ අප්‍රමාණ ශ්‍රද්ධාව නිසා, භක්තිය නිසා, ප්‍රේමය නිසාම බොහෝ දන් පින්කම් සිද්ධ කරගෙන දිවි ලෝකේ උපන්නා. එසේ දිවි ලෝකෙන් දිවි ලෝකෙට සැරිසරමින් දිවි ලෝකයේ තුලම අප්‍රමාණ සැප සම්පත් භුක්ති විඳිමින් මේ බුද්ධ කාලයේදී ඒ තවුදසා දිවි ලෝකෙම දෙවි රජ කෙනෙක් වෙලා උපන්නා. ඒ තමයි පින්තුනි මේ ගෝපාල දෙවි රජතුමා, දෙවි පුත්‍රයා. ඉතින් මේ අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ මේ දේවතාවගෙන් අහනවා, දහසක් අශ්වය යදු රථයක් තමයි මෙතුමට පහළ වෙලා තිබුණේ. දහසක් අශ්වය යදු රථයක්. ඒ රථය වෛදුහරිය මාණික්‍යයන්ගෙන් හැදිච්ච එකක්. සත්ත්වවිද රත්නයන්ගෙන් අලංකාරවත් කරපු ඉතාම විචිත්‍රවත් වූ දර්ශනීය රථයක්. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේ අහනවා, මේ දහසක් අශ්වයන් යදු මේ මනරම් වූ රථේ නැගිලා යන හරියට සක්‍ර දෙවි රජතුමා වගේ මේ ගමන් කරන ඔබ කවුද? ඔබගේ මේ රථය හරිම අලංකාරයි, විචිත්‍රවත්. වෛදුර්ය මාණික්‍යයන්ගෙන් හැදිලා තියෙන්නේ. සත්ත්වවිද රත්නයන්ගෙන් අලංකාරවත් කරලා තියෙන්නේ. ඉදිරියේ තියෙන චන්ද්‍ර මණ්ඩල, සූර්ය මණ්ඩල වෛදුර්ය මාණික්‍යයන්ගෙන් කරවලා තියෙන ප්‍රභාවත්මයි. ඒ වගේ මේ රථයේ රෝද, මේ බොස්ගෙඩි ඊටාම විචිත්‍රවත් කැටයන් වලින් කරලා තියෙන්නේ. ඒ රථයන්ගේ නාභිත් ඒ වගේ, නිම්වලල්ලත් ඒ වගේ ඊටාම විචිත්‍රයි. රන් දැලින් තමයි මේක ආවරණය කරලා තියෙන්නේ, බිත්ති සරසලා තියෙන්නේ. ඊටාම විචිත්‍රවත්. මේ විදිහට මේ රථයේ ගුණ ප්‍රකාශ කරන, ගුණ වර්ණනා කරනවා. ඒ වගේම මෙහි යොදලා ඉන්න මේ අශ්වයින් උසර සල්ලන මහතින් යුක්තයි, ජව සම්පන්නයි. දහසක් අශ්වය ඉන්නවා. මේ අශ්වය හැමදෙනාම හරියට ඔබතුමාගේ සිත දැනගෙන මේ සිතිවිලි අනුව කටයුතු කරනවා වගේ. ඒ කියන්නේ ඒ දේවතාවන්ට තමන්ගේ යානය හසුරවන්නට වුණාම අර මනුස්ස ලෝකයේ වගේ අශ්වයින්ට කෑ ගහන්නට, පහර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
සිතන්ට විතරේ අවශ්‍ය වෙන්නේ අහවල් තැන තමයි ආයුත්තේ කියලා ඒ අස්සෝ රථය ඇදගෙන අයි අදාළ තැනට ගමන් කරනවා. දේවතාවන්ගේ සිත දැනගෙන අදහස අනුව කටයුතු කරනවා. ඒ වගේම තමයි ඒ දේව රජතුමාට පරිවාර සම්පත්‍ය වශයෙන් කෝටි සංඛ්‍යාත ගාණක් දිව්‍ය අප්සරාව පහළලා හිටියා. එය ඊටාම සෝභමානවත් වූ රූප ස්වභාවයෙන් යුක්තයි. එයත් හරියට මේ දෙවිතුමාගේ සිත දැනගෙන සිත අනුව කටයුතු කරනවා වගේ ඒ විදිහට කටයුතු කරනවා. සමහර කෙනෙක් ඇදගිලි බැඳගෙන নমස්කාර කරගෙන ඉන්නවා. සමහර කෙනෙක් චාමර වලින් පමන් සලමින් ඉන්නවා. සමහර කෙනෙක් ඡත්‍ර දරනවා. සමහර කෙනෙක් වීණා ආදී තූර්ය භාණ්ඩයන් වාදනය කරනවා. තව සමහර කෙනෙක් නෘත්‍ය සංදර්ශනය කරනවා. තව සමහර කෙනෙක් ගීත ගායනා කරනවා. මේ විදිහේ නොඑක් ආකාරයෙන් ගීතයෙන්, නාට්‍යයෙන්, වාදනයෙන් මේ නොඑක් ආකාරයෙන් මේ දිව්‍ය පුත්‍රයා දිව්‍ය රජතුමා සතුටු කරනවා, සන්තරපණය කරනවා, සම්පහන්සනය කරනවා. ඉතින් මේ දේශනාවේ මේ විමානවස්තේ මේ දිව්‍ය අංගනාවන්ගේ රූප ස්වභාවයේ රූප සම්පත්තිය ගැනත් කරුණු වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඒ සියල්ල අපි ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ. දිව්‍ය අංගනාවන්ගේ දිව්‍ය අප්සරාවන්ගේ රූප ස්වභාවය පිළිබඳව දැක්වෙන තව කාරණයක් තියෙනවා. ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් ඒ අය කොයිතරම්නම් සුන්දර රූප ස්වභාවයක් තියෙන පිරිසක්ද කියන ගැන. මේ පින්නතුන් අහලා තියෙනවා නන්ද තෙරුන් වහන්සේ පැවිදි වුණාට මොකද කැමැත්තෙන් නෙමෙයිනේ පැවිදුනේ. තමන්ගේ වැඩිමහල් සහෝදරතුමා තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා බෑ කියන්නේ බැරිකමට පැවිදුණාට හිතේ කැමැත්ත තිබුණේ අර ජනපද කල්යාණී කෙරෙහිනේ. ඒ නිසා පැවිදි වුණත් හිත හිතා හිටියේ හිතේ තිබුණේ ජනපද කල්යාණී ගැන. කලකිරීමෙන් හිටියේ. ඔකටලී හිටියේ. කැමැත්තෙන් භ්‍රමචාරය හැසිරුන්නේ නැහැ. භාවනා කරේ නැහැ. ඉතින් මේක භික්ෂුන් වහන්සේලා දැනගත්තා. ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය පෙන්නුවා. තථාගතයන් වහන්සේ උපාය මාර්ගයකින් උපායශීලීව නන්ද තෙරණුවන් හික්මනට ඕන කියලා කරුණු අවබෝධ කරගන්නට ඕන කියලා නන්ද තෙරණුවන් කැටිව දිව්‍ය ලෝක චාරිකාය වැඩියනේ. ඒ යන අතරමඟදී ගිනි තියපු හේනකටත් අරගෙන ගිහිල්ලා ඒ හේනේ ඉන්න ගින්නට හසු වෙලා මැරිච්චි වැඳිලිකුත් පෙන්වගෙන තමයි ගියේ. ඒ දිව්‍ය ලෝකෙට තවදසා දිව්‍ය ලෝකෙට අරගෙන ගිහිල්ලා අහනවා මෙන්න මේ දිව්‍ය අප්සරාව ද සුන්දර ජනපද කල්යාණිද කියලා. ඒ වෙලාවේ නන්ද තෙරුන් වහන්සේ ප්‍රකාශ කරේ මොකද්ද? මේ පින්තුන් දන්නවා. ඒ වෙලාවේ කීවේ ස්වාමීනි මේ දිව්‍යාංගනාවන්ට සාපේක්ෂව බලනකොට මේ ජනපද කල්යාණි හරියට අර මග අපි එනකොට හමු වෙච්චි ඒ පිරිස්සුණු හේන හිටපු දැවිලා පිරිසිලා ගියපු බාගට පිරිසිච්ච වැඳිරිය වගේ කියලා. ඉතින් බලන්න ඒ කාලේ හිටපු ඒ ශාක්‍ය ජනපදයේ හිටපු රෝමත්ම රූපශ්‍රීයෙන් අග්‍ර වුණ තරුණ රාජකුමාරිකාවක් තමයි ජනපද කල්යාණි කිව්වේ. නන්ද තෙරුන් වහන්සේ ඇය උපමා කරේ පිරිසිච්ච වැඳිරියක් වගේ කියලා අර දිව්‍යාංගනාවන්ට සාපේක්ෂව. ඉතින් ඒ කාරණේන් තේරෙනවනේ ඒසේනම් කොයිතරම්නම් ඒ දිව්‍ය අප්සරාවගේ රූප ස්වභාවය සුන්දර ඇතිද කියලා. ඉතින් මෙහිදී අපි යව වර්ණනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි අරමුණ වෙන්නේ මේ ගෝපාල දිව්‍ය පුත්‍රයා කරපු පින මොකද්ද කියලා පැහැදිලි කරගන්නටත් ඒ අනුව ඒ තුලින් පිහිටලා පින්නතුන්ගේ සිත් තුලත් එබඳු පුණ්‍ය බීජයන් පුණ්‍ය සම්පත්තීන් කුසාසිත දියුණු කරගන්නට. ඉතින් මේ විදිහට කරුණ කාරණා කියලා ඒ දිව්‍ය ඒ ගෝපාල දේව රජතුමාගේ නැත්නම් දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ආචාර්ය ගැන ගුණ වර්ණනා කරලා ප්‍රකාශ කළා අහනවා පින්වත් දිව්‍ය පුත්‍රය මේ සම්පත්තිය ඔබ
සුළුපටු කුසලයකින් සුළුපටු ක්‍රියාවකින් ලැබුවා වෙන්නට නම් බෑ. මේක පුංචි කුසලයක කුඩා දෙයක ප්‍රතිඵලයක් නම් වෙන්නට බෑ. මොකද ඒ තරම් අතිශය ආශ්චර්යමත් දිව්‍ය සම්පත්තියක්. ඒ නිසා මේක මහත් වූ දානමය කුසලයක හෝ උපෝසතාදී කුසලයක හෝ භාවනාමය කුසලයක හෝ විපාකයක් විය හැකියි. කුමකින්ද? කුමක් නිසාද? මොනවා කරලාද ඔබ මේසා මහත් වූ දිව්‍ය ආශ්චර්යයක් ලැබුවේ කියලා මුගලන් මහරහතන් වහන්සේ අහනවා. මෙන්න මෙහෙම ඇසුවාම එතුමා දුන්නු පිළිතුරේන ගාථා රත්නයන් තමයි අපි මාතෘකා කරගත්තේ. මොනවද පින්නතුණින් කියලා තියෙන්නේ? මොනවද ඒ ගාථාවන්ගේ අර්ථය කියලා අපි සිහිපත් කරලා බලමු. සාකච්ඡා කරලා බලමු. එයින් පළමුවෙන්ම සඳහන් කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ගුණ පිළිබඳ පින්නතුණි. එතුමා එදා ඒ ගෝපාල කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉඳිද්දී ඒ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාන් වහන්සේ දැක්ක ශනේහිම බුදුරජාන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ප්‍රසාදයක් ගෞරවයක් බැසගත් ශ්‍රද්ධාවක් හිතේ ඇති වුණා. ඉතින් ඒ ශ්‍රද්ධාව තුළ පිහිරලා තමයි අසදෘස දාන ආදී පුණ්‍යධර්මයන් සිද්ධ කරේ. ඉතින් තමන්ගේ ඥාණයට වැටහෙන ආකාරයෙන් ඒ බුදුරජාන් වහන්සේගේ ගුණ මෙන්න මේ වගේ ගුණ තියෙන උතුමන් වහන්සේ කෙනෙකුට තමන් දන් දීලා සංග්‍රහ කරලා බුදු උපස්ථානය කළා තමයි මේ පින ලැබුවේ කියන කියන්නට මුලින්ම එතුමා බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනත් ප්‍රකාශ කරා. මේ මුලින් සඳහන් කරපු මාත්‍රකා කරගත්තේ ගාථා රත්නයන්ගේ තියෙන්නේ පින්නතුනි මේ තථාගතයන් වහන්සේගේ ගුණ ගැන සඳහන් කරලා. එතුමා තමන්ගේ ඥානෙට වැටෙන ආකාරයෙන් ගාථාවන්ගෙන් ඒ ගුණ ප්‍රකාශ කරා, ගුණ ගායනා කරා, ගුණ කතනය කරා. ජිතේන්ද්‍රයන් බුද්ධ මනෝමනික්කමං නරුත්තමන් කස්සප මග්ග පුංගලං අවාපුරන්තන් අමතස්ස ద్వාරං දේවාති දේවන් සත පුඤ්ඤ ලක්ඛනං. මේ ගාථාවෙන් කියවෙන පින්නතුනි ජිතේන්ද්‍රයන් කියලා කියන්නේ මනස 6 වෙනි කොට ගත්ත මේ ෂඩ් ඉන්ද්‍රියන් තියෙනවානේ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රියන් බෝධිධර්ම මූලයේදී උතුම් මාර්ගඥානින් දිනන ලද හින්දා ජිතේන්ද්‍රිය කියලා කියනවා. ඒ කියන්නේ ඒවා පිළිබඳව තියෙන මමත්වය දුරු කරගත්තා. පින්වතුනි අපි මේ සසරේ සැරසරන්නේ මේවා පිළිබඳව තියෙන මමත්වයේ හින්දානේ. මේවා මමය, මාගේ, මගේ ආත්මය කියලා මමත්වය කරගෙන අල්ලගෙන ඉන්නකොට, ප්‍රපංච කරන් ඉන්නකොට නැවත ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනවා. ඒ ඉන්ද්‍රියන් නිසාම ඉන්ද්‍රියන් කරනකොටම නැවත මේ සසර දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ඉන්ද්‍රියන් පිළිබඳ තියෙන මමත්වයේ දුරු කරගත්තොත්, ඒවා පිළිබඳව තියෙන ආසාව ප්‍රහීන කරගත්තාම ඒ නිසා නැවත සසර ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. සසර දුකක් ඇති වෙන්නේ නැහැ. සසර දුක් විඳින්න වෙන්නේ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ බෝධිධර්ම මූලයේදී අරිහත් මාර්ගඥාණයෙන් මේ මමත්වය නැති කරලා දැම්මා. ඒ සියලු කෙලෙස් ප්‍රහීන කරා. ඉන්ද්‍රියන් දිනුවා. ඒ නිසා කියනවා ජිතේන්ද්‍රිය කියලා. ඒ වගේම බුද්ධ කියලා කියනවා. බුද්ධ කියලා කියන්නේ පින්නතුනි දතියුත්තා වූ දැනගත යුතු ආර්ය සත්‍ය ධර්මයන්, ඒ සියලු ධර්මයන් දැනගත්තේ අවබෝධ කරගත්තේ බුද්ධ කියලා කියනවා. දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගත්ත, දුක සමුදයාරිය සත්‍ය අවබෝධ කරගත්ත, අවබෝධ කරගෙන ප්‍රහීන කරා, දුක්ඛ නිරෝධාරිය සත්‍ය දැනගෙන ඒක සාක්ෂාත් කරගත්තා. ඒ සඳහා දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය මාර්ග සත්‍ය වැඩිව. එසේම දැනගත යුතු අවබෝධ කරගත යුතු තවත් ධර්මතා තියෙනවා. ඒ සියල්ලක් දැනගත්තෙන් අවබෝධ කරගත්තෙන් බුද්ධ කියලා හඳුන්වනවා.
අනෝමනික්කමං අනෝමනික්කමං කියලා කියන්නේ වීරියෙන් උතුම් වූ නිසා උතුම් වීරියෙන් සමන්වාගත නිසා අංග 4කින් යුක්ත සම ප්‍රධාන වීරියන්ගෙන් පරිපූර්ණත්වයටපත් වෙච්ච හින්දා අනෝමනික්කමං කියලා කියනවා. ඒ වගේම නරුත්තමං කියලා කියන්නේ මොකද්ද? මිනිසුන් අතර උතුම් වූ නිසා දෙපා ඇත්ත වුන් අතර උතුම් නිසා ශ්‍රේෂ්ඨ වූ නිසා නරුත්තමං කියලා කියනවා. ඉතින් මේ ජිතේන්ද්‍රිය වුණ බුද්ධ වුණ අනෝමනික්කම වුණ නරුත්තම වුණ ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයයි කියලා ප්‍රකාශ වෙනවා. ඊළඟට කියනවා ආවා පුරන්තං අමතස්සදාරං. ඒ මීට කලින් ලෝකේ පහළ වුණු කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණාන් පස්සේ ඒ නිවන් මඟ නිවන් පුරයට යන දොරටුව නැත්නම් නිවන් පුරයට යන දොරටුව විවෘත කරගන්න යන තියෙන මාර්ගය වැහිලා තිබුණේ. නැවතත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තමයි අන්නේ නිවන් පුරයට යන මාර්ගය පැහැදිලි කරගත්තේ. ඒ දොරටුව විවෘත කරගත්තේ. හැම බුද්ධ ශාසනයකම පින්තුනි ඒ බුද්ධ ශාසනය පිරුණයින් පස්සේ මේ නිවන් මාර්ගට යන මාර්ගය වැහිලා යනවා. දොරටුව වැහිලා යනවා. මාර්ගය පැහැදිලි නැති වෙනවා. නැවතත් මහා බෝධිසත්වයන් වහන්සේ නමක්ම ඒ සමත්‍රින්සත් පාරමී ධර්මයන් පූර්ණේ කරලා ඒ උතුම් බුද්ධ රාජ්‍යයට පත් වෙලා තමයි මේ නිවන් මඟ පැහැදිලි කරලා දෙන්නේ. නිවන් දොරටු විවෘත කරලා දෙන්නේ. ඒ පැහැදිලි කරගත්ත මගේ ගමන් කරලා තමයි අනික් පුද්ගලයෝ දෙවිමිනිසුන් ඒ නිවන් පුරයට ගමන් කරන්නේ. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අන්නේ අතුරුදහන් වෙලා තිබුණු අපහැදී වෙලා තිබුණු වැහිලා තිබුණු නිවන් මඟ විවෘත කරගත්තා. නිවන් පුරයට යන මඟ අවබෝධ කරගත්තා. දොරටු විවෘත කරගත්ත එක ප්‍රකාශ කරා. සතපුඤ්ඤ ලක්ඛණං පින්තුනි ඒ වගේම දේවාති දේවං දේවාති දේවං කියලා කියන්නේ දෙවියන්ටත් දෙවියෝ කියලා. දේවාති දේවං බ්‍රහ්මාති බ්‍රහ්මයන් කියලා සඳහන් වෙනවනේ. දෙවියන් අතරින් ශ්‍රේෂ්ඨ වූ යම්තාක් දෙවිවරු දෙවි රජවරු ඉන්නවා නම් මේ විශ්වයේ ඒ සියල්ලන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ සියල්ලන්ගෙන් අග්‍ර වුණ උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා දේවාති දේවං කියලා සඳහන් වෙනවා. ඊළඟට කියනවා සතපුඤ්ඤ ලක්ඛණං. ඒ කියන්නේ පින්නතුනි මහා බෝධිසත්වයන් වහන්සේලා සංසාරේ දීර්ඝ කාලයක් පුරන ලද දාන ආදී පාරමී ධර්මයන් හේතුවෙන් සුචරිතවත් ධර්මයන් හේතුවෙන් මනා ප්‍රතිපදාව හේතුවෙන් උන්වහන්සේලාට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ලැබෙනවා. 80ක් අනුව්‍යංජන සම්පatti ලැබෙනවා. මෙන්න මේවා ලැබුණේ පෙර ජීවිතවලදී කල්ප කාලාන්තරයක් තිස්සේ කරන ලද සිය ගණනක් වූ ආකාරයේ පුණ්‍ය ධර්මයන් නිසා කුසල ධර්මයන් නිසා. ඒ නිසා මේ පුණ්‍ය ලක්ෂණ ලැබුණා. ඒ ලක්ෂණ තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය. ඉතින් දීඝනිකායේ ලක්ඛණ සූත්‍රය කියවලා පින්නතුන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් ඒ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් ලැබීමට ඒ බුදුරජාණන් වහන්සේලා බෝධි සම්භාර ධර්ම පුරණ කාලයේ කරන ලද්දා වූ පුණ්‍ය ධර්මයන් විශේෂ ප්‍රතිපදාවන් මොනවද කියලා දැනගන්නට පුළුවන්. ඉතින් මේ විදිහට සතපුඤ්ඤ ලක්ෂණයන්ගෙන් සමන්වාගත වුණ ජිතේන්ද්‍රිය වුණ බුද්ධ වුණ අනෝම නික්ඛම වුණ නරුත්තම වුණ පුද්ගලයන්ගෙන් අග්‍ර වුණ නිවන් පුරට යන දොරටුව විවෘත කරගත්ත දේවාති දේව වූ පුණ්‍ය ලක්ෂණයන්ගෙන් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්වාගත වුණ ඊළඟට කියනවා තමන්ද සංකුංජර මොඝතින්නං සුවන්න සංගීනද බිම්බ සාදිසං දිස්වාන තන් කිප්ප මහුං සුචීමනෝ තමේව දිස්වාන සුභාසිතත්ද ජන්.
ඒ වගේම කියනවා තමද්දසන් මේ අඳුර දුර කරන්නා වූ. ඒ වගේම කෙලෙස් අන්ධකාරය දුර කරන්නා වූ කුංජරං කෙලෙස් සතුරන් මැඩ පවත්වන්නට සමර්ථ වූ හේයින් හස්ති රාජෙක් වගේ හරියට අර කියනවනේ ජව සම්පන්න බල සම්පන්න හස්ති රාජෙක් බටදඬු වලින් කරපු ගයක් සුණු විසුණු කරලා දානවා වගේ බුදුරජාන් වහන්සේ මාර්සනග සුණු විසුණු කරලා දාලා ඒ පංච මාරයන් දිනුවා සීල කෙලස් දිනුවා. ඒ නිසා කුංජර කියලා කියනවා බුදුරජාන් වහන්සේට හස්ති රාජෙක් වගේ. ඕගතින්නම් කියලා කියන්නේ ඕගය තරණය කරපු හින්දා. ඕගය කියනකොට තියෙනවා සතර ඕගය. සතර මහා ඕගය. ඒ කියන්නේ මොනවද? කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා සතර ඕගයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම සසර සැඩපහර සසර ඕගයත් තරණය කරා. මේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලා කියන්නේ වට හරියට මේවා සැඩපහරක් වගේ. වේගයෙන් ගමන් කරන සැඩ වතුරක් වගේ. ඒකට හසු වෙන සත්‍යෝ සුණු විසිනු වෙලා විනාශ වෙලා දුකටපත් වෙනවා. දැන් විශාල සැඩපහරකට හසු වුණොත් යම් සතෙක් පුද්ගලෙක් අනිවාර්යයෙන්ම මරණය හෝ මරණ මාත්‍ර දුකකට හෝපත් වෙන විශාල විපතකටපත් වෙනවා. ඒ වගේ තමයි මේ කාමය නිසා, භවයේ පිළිබඳ නැලීම නිසා, දිට්ඨිය නිසා, වැරදි දිට්ඨිය නිසා, අවිද්‍යාව මේ සත්‍ය නොදන්නාකම නිසා, මෙන්න මේ කරුණ නිසා මේ ලෝක සත්‍යෝ සසරම මේ අතර සැරිසරනවා, දුකටපත් වෙනවා, දුකෙහිම ගමන් කරනවා. මෙන්න මේ කියන ඕගය තරණය කරපු හින්දා ඕග තින්නෝ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. සුවන්න සංගී නද බිම්බ සාදිසං. හරියට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඡවි වර්ණය රත්තරන් පාටයි, ස්වර්ණ වර්ණයි, පිරිසුදු ප්‍රභාස්වරු තම පිරිසුදු රත්තරන් වර්ණයෙන් යුක්තයි. රණින් කරපු රූපයක් වගේ ස්වර්ණ වර්ණ ඡවි වර්ණයක් තියෙන නිසා තමයි පින්නතුනි ස්වර්ණ සංගීනද බිම්බ සාදිසං කෙනකින් අර්ථවත් වෙන්නේ. දිස්වාන තන් කිප මහොන් සුචීමනෝ තමේව දිස්වාන සුභාසිතත්ත ජන්. ඉතින් මේ බ්‍රහ්මතුමාට එදා එක් ස්වර්ණ වර්ණ රූප ස්වභාවයක් තියෙන අර උතුම් ගුණ සම්පත්තියෙන් යුක්ත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැක්ක ශරණෙහිම ඒ තථාගතයන් වහන්සේ පිළිබඳව මහත් වූ ප්‍රසාදයක් හටගත්තා. ඒ ප්‍රසාදය කොයිතරම්ද කියනම තමන්ගේ සිතේ තියෙන කෙලෙස් සමාර දුරු කරලා සිත මහත් පිරිසුදු භාවයට පත් කරන, මනස පිරිසුදු කරන තරම් ඊතා ප්‍රසාදයක්. එහෙම ප්‍රසාදකින් යුක්තව තමයි ඒ බුදුරජාණන් වහන්සේට අශ්‍රද්ධ දානාදී දානයන් දීලා මහත් පින් රැස් කරගත්තා කියලයි කියවෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දැක්කයින් පස්සේ උන්වහන්සේගේ ධර්මය කියන කොඩිය, ධර්මයේ කියන දජය පිළිබඳව දැනගෙන උන්වහන්සේගේ දේශනාවන් අනුව පිළිපැදලා දානාදී කුණ ධර්මයන් සිද්ධ කරගත්ත විදිහ ගැන ඊළඟට සඳහන් වෙනවා. තමන්න පානං අථවා පිචීවරං සුචින් පනීතං රසසා උපේතං පුප්පාබිකින්නම් හි සකේ නිවේසනේ පතිට්ඨ පේසින් අසංක මානසෝ. එතුමා මේ බුදුරජාණන් වහන්සේ හමුවනයින් පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ වෙත ආහාර පාන පූජා කරා. ඒ වගේම අතවාපි චීවරං ඊට අමතර වශයෙන් තුන් සිවුරු පූජා කරා. රසසවපේතං රසයන්ගෙන් යුක්ත උදාරු මිහිරි වූ රසයන් තමයි ලබා දුන්නේ. ප්‍රණීත වූ රසයන් තමයි ලබා දුන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ උදෙසා පුප්පාබිකින්නම් ඒ පුෂ්ප විසිකිරීම ආදී සිද්ධ කරා. ගොතන ලද නොගතන ලද දර්ශනීය සුවඳවත් වූ පුෂ්පයන්ගෙන් තමන්ගේ නිවස, ඒ ප්‍රදේශය, මාර්ගයන්, වීතීන් ඒවා අලංකාරවත් කරලා පුෂ්පයන්ගේ මගදී පස සරසලා බුදුරජාණන් වහන්සේට උපහාර කරා. පුෂ්ප පූජාවන් සිද්ධ කරා.
වෙන වෙන අරමුණු වල හිතේව දාන්නේ නැතුව වෙන වෙන තැන් වල හිත යවන්නේ නැතුව ඒ කුසලයේ කෙරෙහිම හිතේව දාලා ඊටාම ගෞරවණීය කරා. මෙන්න මේක පින්තුනි අපට බොහෝ වැදගත් තැනක්. අසංග මානසෝ. දැන් ගොඩාක් දෙනෙක් පුණ්‍ය ධර්මය සිද්ධ කරනවා, දන් දෙනවා, සිල් රකිනවා, මේවා කුසලයන් කරනවා. හැබැයි බොහෝ දෙනෙක් පින් දහම් කරන්න ගියාම ඒ තමන් කරන කුසල ක්‍රියාව කෙරෙහි බැසගත් සිතක් ඇත්තේ නැහැ. වෙන වෙන දේවල් හිතමින් වෙනත් දේවල් තුළ සිත යොමු කරගෙන තමයි බොහෝ විට මේවා තුළ නිරත වෙන්නේ. සමහර විට මේ පින්කම කරන වෙලාවේ වෙනත් අරමුණක හිත තියෙන්නේ. එක්කෝ තමන්ගේ ගෙදර ගැන සිහි වෙලා ගෙදර තියෙන කටයුත්තක් ගැන හිතනවා, ධර්මමුණුබුර ගැන හිතනවා, නැත්නම් තමන්ගේ රාජකාරී ස්ථානයන් ගැන හිතනවා. මේ ආදී නොඑක් වෙන වෙන අරමුණු තුළ වෙන වෙන දිහාවලට සිත දුවමින් අතර තමයි මේ පින කරන්නේ. නැත්තම් පිරිසුදු පවිත්‍ර වූ නිර්මල වූ චේතනාවකින් තොරව ලාභ සත්කාර සඳහා, කීර්ති ප්‍රශංසා සඳහා, අනිත් අයගෙන් ලැබෙන ප්‍රශංසාව උදෙසා එහෙම දේවල් බලාපොරොත්තු වෙන ප්‍රසිද්ධිය උදෙසා පින් කරනවා. එහෙම කරනකොට හිත පිරිසුදු නැහැ, හිත තියෙන වෙනත් අරමුණු වල. ඒ නිසා එහෙම කරන පින් වලින් උතුම් ඵල ලැබෙන්නේ නැහැ. එනිසා මෙතන වැදගත් වෙනවා පිනක් දහමක් කරනකොට කුඩා නමුත්ව පිනක් වුණොත් ඒ තුල හොඳට සිත පිහිටවලා කරන්නට අපි උත්සාහ කරන්න ඕන. බැසගත් හිතින් ඒ අරමුණ කෙරෙහිම බැසගත් හිතින් ඒක කරන්න ඕන. වෙන වෙන අරමුණු හිත යන්න දෙන්නේ නැතුව ඒ අරමුණ තුල පිහිටවලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන තමයි අපි බුදුරජාණන් වහන්සේට ප්‍රස්ථාන කරන්න ඕන. සංඝ රත්නයේ දන් පිරිනමනකොට සංඝ රත්නයේ ගුණ සිහිපත් කරන තමයි ඒක කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක ආනිසංස මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. එනිසා ඒක විතා වැදගත් කාරණයක් අපි පින්දහකමට ඒ කරන කුසලයේ කෙරෙහි හොඳින් සිත යොමු කරගෙන නුවණ මෙහෙवला කරන්න ඕන. ගෞරවයෙන් වගේම සකසලා කරන්න ඕන. එහෙම කරන පින තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දී පිණිස අපට හේතු වෙන්නේ. මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. ඉතින් එතුමා එදා පින කරන්නේ ඒ වගේ කියලා සඳහන් වෙනවා. වෙන වෙන අරමුණු නැතුව පැහැදුණු පිරිසුදු සිතින් තමයි ඒ තථාගතයන් වහන්සේට බුදුපස්ථානයන් සිද්ධ කළේ. මහා සංඝයාට සංඝපස්ථානයන් සිද්ධ කළේ. ඊළඟ ගාථාවෙන් කියන පින්නතුනි තමන්න පානේනච චීවරේනච khajjena bhunjena ca sayanena ca santappayitnuvana dipadana muttaman so sagga so deva pure ramamahang. ඉතින් මෙතුමා ඒ විදිහට ආහාර පානයන්ගෙන් චීවරයන්ගෙන් ප්‍රණීතෝ මිහිරු කැවිලි පෙවිලි වලින් රසයන්ගෙන් බුදුරජාණන් වහන්සේ සන්තරපණය කරා. ඒ දීපදෝත්තමයන් වහන්සේ සන්තරපණය කරා. උන්වහන්සේට සංග්‍රහ කරා. මේ විදිහට ප්‍රණීත විදිහට සකසලා එකම අරමුණකින් යුක්තව සකසලා දන් දීමේ විපාක වශයෙන් අසදෘස දානයන් දුන් විපාක වශයෙන් මේ දිව්‍ය පුරෙහි භවෙන් භවයට ඉපදීම වශයෙන් මේ ස්වර්ගෙහි ඉපදිලා මේ සුදර්ශන කියන දිව්‍ය පුරෙහි ඉපදිලා මේ දිව්‍ය නගරෙහි ඉපදිලා මහත් වූ දිව්‍ය සම්පත්තියෙන් අභිරමණය කරනවා, දිව්‍ය සම්පත්තියෙන් නිදිනවා කියලා සඳහන් කරා. ඊළඟ කියන පින්නතුනි ඒතේනුපායේන ඉමන් නිරංගලං යඤ්ඤං යජිත්වා තිවිධං විසුද්ධං පහයහං මානසකං සමුස්සයන් ඉන්දූපමෝ දේව පුරේ රමාමහං. ඉතින් මේ විදිහට මේ උපායෙන් ඒ ගෝපාල බ්‍රහ්මණය ඉන්න කාලේ කාශ්‍යප සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ ශ්‍රාවක සංඝ රත්නයටත් අසදෘස දානයන් දුන්නා. ඉතින් එතුමාට ඒ දන් දෙන කාලයේදී කිසිම බාධාවක් එහෙම තිබුණේ නැහැ. ඊටාම ධන දහන්නේ මුදා හරලා පරිත්‍යාගය ඇතිව කිසිම ලෝභයක් නැතිව සිතේ හටගත්තා වූ ලෝභ ආදී කෙලෙසුන්ගෙන් තොර කරගෙන තුන් සිත පහදවාගෙන තුන් සිත පිරිසුදු කරගෙන ඒ වගේම කාරණ තුනක් මුල් කරගෙන තමන් කරනවා අනුන් ලබාද කරවනවා කරපු දේ හොඳට සිහි කරනවා මේ කින ආකාරයෙන් යුක්තව ඒ ත්‍රිවිධාකාරයෙන් යුක්තව
කිසිම කිලුටක් නැතුව පිරිසුදු සිතින් පවිත්‍ර සිතින් මේ පරිත්‍යාගයන් කරා. ඒ දානයන් දුන්නා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල යඤ්ඤං යජිත්වා ඒ කියන්නේ මහා දන් දීලා මෙන්න මේ විදිහේ උතුම් සම්පත්තියක් ලැබුවා කියලා ප්‍රකාශ කරා. ඉතින් මේවා සිද්ධ කරේ Taman බොහෝ කාලයක් කෙත්වතු ආදී දේවල් ඒ වගාවන් සිද්ධ කරලා ධන දාන උපදවාගෙන ඒ පිරිසුදු ලෙස රැස් කරගත්ත භවභෝග සම්පත්තීන්ගෙන් තමයි මේ දන් දුන්නේ. ඒ නිසා මේ සීල ආකාරයෙන් පිරිසුදු වස්තු සම්පත්තියත් පිරිසුදුයි. ඒ වගේම තමන්ගේ චිත්ත සම්පත්තියත් පිරිසුදුයි. ඒ වගේම අනුග්‍රහක සම්පත්තියත් පිරිසුදුයි. ලෝක අග්‍ර පුද්ගලයන් වහන්සේටයි මේ දන් දුන්නේ. මේ විදිහට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඒ විදිහ අසතුරුස මහා දානයන් දීලා මෙන්න මේ දිව්‍ය සම්පත්තිය ලබන කෙනෙක් වුණා කියලා මේ ගෝපාල දිව්‍ය රජතුමා මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කර සිටියා. එහෙම ප්‍රකාශ කරලා තවත් මේ සම්පත්තීන් කෙරෙහි අනිත් අයත් උත්සාහවත් කරන්න ඕන නිසා ත්‍රිවිධ රත්නයේ තියෙන බුද්ධ ආදී ආර්යතුමන් වහන්සේලාගේ තියෙන ගුණ සම්පත්තිය ගැන ආශ්චර්යය ගැන තවත් කරුණු කියන්නට ඕන නිසාම නැවතත් එතුමා කියන්ට යෙදුනා ආයුංච වන්නංච සුඛං බලංච පනීත රූපං අභිඛංකතා මුනි අන්නංච පානංච බහුන් සුසංඛතං පතිට්ඨපේතබ්බ මසංක මානසේ නයිමස්මින් ලෝකේ පරස්මින් වාපන බුද්ධේන සිට්ඨෝව සමෝව විඤ්ජති ආහුනේයානං පරමාහුතින් ගතෝ පුඤ්ඤත්තේ කානං විපුල ඵලේසිනන්ති. ඉතින් මේ ප්‍රකාශයෙන් පින්නතුනි මේ ලෝකෙහි වෙන්නට පුළුවන්. ඉමස්මින් ලෝකේ මේ ලෝකේ වෙන්නට පුළුවන්. පරස්මින් පරලෝකේ වෙනත් ලෝකවල වෙන්න පුළුවන්. ඉතින් මේ දෙවි රජතුමාට තේරණ ආකාරයෙන් තමයි පෙන්වන්නේ. එතුමාට තමන් ඉන්න ලෝකයේ ඊට පහළ මනුස්ස ලෝකයන් පේනවා. ඒ දිවි ලෝකෙට උඩින් තියෙන දිවි ලෝකයන් ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ වෙනත් ලෝකවල බුදුරජාණන් වහන්සේ තරම් වූ ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා නම් එහා සමාන වෙන කෙනෙක් මේ ලෝකෙවත් වෙනත් ලෝකයකත් ඇත්තේ නැහැ. ඒ තරම් ගුණ ඇති කෙනෙක්, ඒ තරම් ශ්‍රේෂ්ඨ වූ කෙනෙක්, ආහුනීය සංඛ්‍යාත වූ ගුණ ඇති කෙනෙක්, පින්වතුන්ට ඥානවන්තයින්ට පුණ්‍ය බීජයන් රෝපණය කරන්නට සුදුසු බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ වූ පින්කෙතක් වෙන්නේ නැහැ කියනවා. එහෙම කෙනෙක් මේ ලෝකේවත් පරලෝකේවත් වෙනත් ලෝකයකවත් නම් ඇත්තේ නැහැ. ඉන්නවා නම් ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය විතරයි කියලා ප්‍රකාශ කරා. ඉතින් යම් කෙනෙක් කැමති වෙනවා නම් අවශ්‍ය ලබන්නට උතුම් ආශයයට, උතුම් වර්ණයට, උතුම් සැපයට, උතුම් බලයට එහෙම ප්‍රණීත ආයු වර්ණ සැප බලයන් ලබන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට පුළුවන් මේ ශ්‍රේෂ්ඨ ගුණ ඇති අසමෝ ගුණ ඇති බුදුරජාණන් වහන්සේලාට ආහාර පාන ආදීන් සිවුරු ආදීන් සංග්‍රහ කරලා පින් රැස් කරගන්නට. ඒක තමයි පින් රැස් කරගන්න කැමති අයට පින් කැත වෙන්නේ, උතුම් පුණ්‍ය ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා ඒ දෙවිතුමා, දිව රජතුමා ප්‍රකාශ කර සිටියා. ඉතින් පින්නතුනි මෙන්න මේ කාරණාව, මේ සාකච්ඡාව මුගලන් මහරහතන් වහන්සේ සහ මේ ගෝපාල දේව රජතුමාට සිද්ධ වුණා. මේ අවස්ථාවේදී මුගලන් තෙරුන් වහන්සේ දැනගත්ත දැන් මේ දේව රජතුමාගේ සිත ඊටාම පිරිසුදුයි. සිත ප්‍රභාස්වරයි. ත්‍රිවිධ රත්නයේ කෙරෙහි බැසගත් ශ්‍රද්ධාව තියෙනවා. උතුම් ප්‍රසාදය තියෙනවා. ඊටා පැහැදිලිමින් යුක්තවයි තමන් කරගත් කුසලයේ ගැන කියන්නේ. ඉතින් ඒ නිසා දැන් කුසාසිත හොඳට වැඩිලා තියෙන්නේ. ඉන්ද්‍රියන් මොහ කරා ගිහින් තියෙන්නේ. මේ වෙලාව මෙතුමාට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසුම වෙලාවක් කියලා උන්වහන්සේ නුවණින් දැනගෙන මෙතුමාගේ සිත පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරා. ඉතින් පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනාව අවසානයේදී මේ ගෝපාල දේව රජතුමා ඒ දුක්ඛය, සමුදය, නිරෝධය මාර්ගයේ කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන
උතුම් සෝවාන් මාර්ග ඥානයටපත් වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් මේ කාරණය මොග්ගලණ ස්වාමීන් වහන්සේ නැවත මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කතා ප්‍රවෘත්ති මුල් කරගෙන මේ අටුප්පත්ති අරගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කරා. ඒ ගෝපාල දේව රජතුමාගේ ඒ කතාවත් මුල් කරගෙන කුසලයේ තියෙන බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාට දාන ආදීන් සංග්‍රහ කිරීමේ තියෙන වටිනාකම තුනුරුවන් ඇසුර කරගෙන සුචරිතවත් ධර්මයන්ගේ ඊදීමේ තියෙන වටිනාකම ගැන පෙන්වා දෙමින් කරුණ මත කරමින් ධර්ම දේශනා කරා. ඒ ධර්ම දේශනාවත් බොහෝ දිනාට සාර්ථක දෙයක් බවට පත් වුණා. සාර්ථක දේශනාවක් බවට පත් වුණා. බොහෝ දිනා ඒ තුලින් තමන්ගේ කුසල් සිද්ධ වෙන කරගත්තා, මාර්ගඵලයන් අධිගමනය කරගත්තා කියලා සඳහන් වෙනවා. පින්නතුනි, ඒ නිසා මේ කාරණේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ ලෝකයේ පහළුණු උතුම් රත්නයන් තමයි ත්‍රිවිධ රත්නය කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ තරම් ගුණ ඇති කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් ඇත්තේ නැහැ. මේ විශ්වයේ කොහෙ තැන සිසාරුවත් හොයලා බැලුවත් තථාගතයන් වහන්සේ තරම් ගුණ ඇති කෙනෙක් ඇත්තේ නැහැ. ගුණ ඇති ගුණෝතුමන් වහන්සේ කෙනෙක් නැහැ. උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේගේ ධර්මය අහලා පිළිපැදලා ලෝතර නිවන් සාත් කරගත් ආර්ය මහා සංඝරත්නය ඊළඟ පුණ්‍ය ශේත්‍රය ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව පිළිපැද්දොත් පින්තුනි, ඒ උතුම් ධර්ම රත්නය අනුගමනය කරොත් අපිටත් මේ විදිහේ උතුම් ශ්‍රේෂ්ඨ කුසලයන් සිද්ධ කරගන්නට පුළුවන්. සිද්ධ කරගෙන මෙලව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම පින විපාක වශයෙන් පරලොවදී මේ ගෝපාල දේව රජතුමා ලැබුවා වගේ උතුම් දිව්‍ය සම්පත්තියෙන් උනට ලබන්න පුළුවන් වෙයි. නමුත් ඥානවන්තින් වශයෙන්, සදහැති බෞද්ධින් වශයෙන් ධර්මය දන්නා වූ ධර්මයේ හැසිරෙන පින්තුන් වශයෙන් අපි කල්පනා කරන්න ඕන. මේ කරුණ කාරණා දැනගෙන අපේ කුසල් සිත තවත් දියුණු කරගෙන සිද්ධ කරන්නා වූ කුඩා නමුත් කුසලයක් පැහැදුණු සිතින් ඒකට සිත යොමු කරගෙන ඊටම ගෞරව සම්පයුක්තව සිද්ධ කරගන්නට ඒ එකපාරක් දෙපාරක් කරලා නවතින්නේ නැතුව නැවතත් ඒ සිද්ධ කරගෙන එහෙම සිද්ධ කරන්නට වෙලාවක් නැත්නම් අවස්ථාවක් නැත්නම් ඒ දේ හිතලා හෝ නැවත ආවර්ජනය කරලා හෝ ඒක සිද්ධ කරගන්නට ඒ කියන්නේ චේතනාව උපදවාගන්නට අපි උත්සාහ කරන්න ඕන. එහෙම කරගෙන අපි කටයුතු කරන්න ඕන පින්තුනි. ඒ සම්පත්තියෙන් ඒ කුසල සිද්ධ කරලා දිවි ලෝකයේ සක්දිව රජ කෙනෙක් වෙන්නටවත් වෙනත් දිවි රජ කෙනෙක් වෙන්නටවත් නැත්නම් සක්විත රජ කෙනෙක් වෙන්නටවත් ඒ විදිහේ මානසික සම්පත් විඳින්මින් සසර සැරසරන්නටවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ස්වල්ප ආකාරයකින්වත් මේ සසර ගැන වර්ණනා කරන්නේ නැහැනේ. මේ සසර කියන එක දුක් සහිතයි. කොහෙතන උපන්නත් ජරා මරණ දුකින් යුක්තයි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, පෙන්වා දීලා තියෙන්නේ මේ සසරින් නිදහස් වෙන්න. ඉක්මනින්ම පුළුවන් තරම් ඉක්මනින් මේ සසර ගමන අවසන් කරන්න ඕන. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕන හැම කුසලයක්ම කරලා ඒකාන්තයෙන් මේ කුසල ධර්මයන් අපට පහසුවෙන් හිතා ඉක්මනින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවන් සත් ප්‍රාර්ථනා හිතේ තියාගෙන තමයි නිවනම අරමුණු කරගෙන නිවනට නැඹුරු සිතින් යුක්තව තමයි අපි හැම කුසලයක්ම කරන්න ඕන. එහෙම නිවනම අරමුණු කරගෙන නිවනට නැඹුරු සිතින් නිවනම ප්‍රාර්ථනා කරගෙන කරන හැම කුසලයක්ම නිවනට උපනිෂ්ඨ වෙනවා. ඉතින් ඒ නිසා මේ අද දවසේදී උපෝසත සීලයන් සමාදන් වෙලා, පෙහෙවස් සමාදන් වෙලා, ඒ සීල ප්‍රතිපදාව ආරක්ෂා කරගන්න ගමන්, ඒ ධර්ම ශ්‍රවණයන් සිදු කරගන්න ගමන්, ධර්මාන්තර ප්‍රතිපදාවන් තුළ උතුම් ආකාරයෙන් හැසිරෙලා මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය උතුම් ඵල නෙලා ගන්නට, මහත් ඵල නෙලා ගන්නට හැමදෙනාම උත්සාහ කරන්න ඕන. ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතය තාම දුර්ලභයි. මේ ජීවිතයේ කොයි වෙලාවෙ කොයි මොහොතේ අපට නැති වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හැම මොහොතකම අප්‍රමාදීව කටයුතු කරන්නට, කුසල් සිතින් යුක්තව වාසය කරන්නට, තුනුරුවන් කෙරෙහි ප්‍රසාදින් යුක්තව වාසය කරන්නට, හැම අවස්ථාවකදීම කුසලයක්ම සිද්ධ කරගන්නට, අකුසලින් වැළකී වාසය කරන්නට අප අධිෂ්ඨාන කරන්න ඕන.
ඉතින් මේ කුසලයන් සිද්ධ කරගෙන සමතිපස්සනා භාවනාව සිද්ධ කරලා අපේ හිතේ තියෙන නිවන ධර්ම යටපත් කරගෙන කිලුට සිටිවිලි යටපත් කරගෙන සිත ප්‍රභාස්වර කරගන්න ඕන. එසේ ප්‍රභාස්වර කරගත්තා වූ මනසකින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය විපස්සනා භාවනාවද සිද්ධ කරගෙන අපි උත්සාහ කරන්න ඕන මේ ජීවිතයේදීම හෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගමින් සසර ගමන නිමා කරගන්නට. ඒ නිසා මේ මොහොතේ දේශනා කරන්නට යෙදුනා වූ මේ විමාන වස්තු දේශනාව තුළින් රැස්පත් කරගන්න ලද්දා වූ සියලුම කුසල සම්පත්තීන් කුසල ධර්මයන් ඒ වගේම පින්තුන් ඒ ධර්ම ශ්‍රවණය සම්පාදනය කරගත්තා වූ ඒ කුසල ශක්තිය කුසල බලයත් තවත් නොඑක ආකාරයෙන් මේ සීලයෙන් සමාදන් වීමෙන් මේ ප්‍රතිපත්ති හැසිරීමෙන් සිද්ධ කරන්නා වූ සියලුම කුසල ශක්තියත් අපටත් මේ පින්තුන් සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණාබිලාසී සියලු දෙව් මිනිස් සත ප්‍රජාවටම උතුම් නිවනින් සැනසීම සඳහාම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. ඉතින් මේ දේශනා කරන්නට දුන ධර්ම දේශනාව අනිසංස බලයෙන් ධර්ම ශ්‍රවණය අනිසංස බලයෙන් ඒ වගේම බුද්ධ ආදී ත්‍රිවිධ රත්නය සතු සුවිසි මහා ගුණ බලයේ අනන්ත අප්‍රමාණ ගුණානුභව බලයෙන් පින්වත් සියලුම දෙනාටමත් ඒ වගේම සුජීවත් වාසය කරන අපගේ දෙමව්පියන් ඇතුළු ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටමත් ගුරුවර, කල්යාණ මිත්‍ර, ගුරුතුමන් වහන්සේලාටත් සියලුම සබ්‍රහ්මචාරින් වහන්සේලාටත් මේ පින්වතුන් සියලු දෙනාටමත් සිව්පසයෙන් මහා සංඝරත්නය උපස්ථාන කරන්නා වූ සියලුම දායක කපේකාරක ආදී සෑම සියලු දෙනාටමත් මේ සම්බුද්ධ ශාසනයට දැහැමි රැක්සාවරණය සලසන්නා වූ මේ රට ජාතිය ආරක්ෂා කරන්නා වූ ලෝකපාලකෝ සම්බුද්ධ ශාසන ආරක්ෂකෝ ආත්ම ආරක්ෂකෝ ඉෂ්ඨකාරකෝ සීලම දිව්‍ය රාජ මණ්ඩලයටත් ඒ වගේම මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තු වෙන සිටිනා වූ සියලුම ඥාති වර්ගයාටත් දැකලා බලලා සතුටු වුණ හැම සියලු දෙනාටමත් මේ පිනේ ඒකාන්තයෙන් හේතු පුනිශ්‍රේවා ඒ පුණ්‍ය සත්‍යයෙන් බලෙන් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා සෑම සියලු දිනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පාර්ථනීය බෝධියකින් ලෝතර නිවනින් සැනසීමටම ලැබේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. එසේ අදිෂ්ඨාන කරගෙන අපි ප්‍රාර්ථනා ගාථාවන් කියලා ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගනිමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. ඒ වගේම අනන්ත සසර පටන් මෙම දක්වාම බුද්ධ ආදී උතුම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අපගේ කාය ආදී ద్వාරත්‍රයෙන් සිදුනා වූ යම්තාක් වැරදි తీරනවා නම් ඒ තුරුවන් කමා කර ගැනීමත් අපි සිද්ධ කරමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර. හොඳයි තුනුවන් ඥාන තුන්ගෙන බලයෙන් පුණ්‍ය සත්‍යයෙන් බලයෙන් පින්වත් සියලු දෙනාටම සිතක් සාන්තියක් අභිවෘද්ධියක් යහපතක් වේවා කියලා මහා සංඝරත්නයෙන් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.
භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිමිනාති සමිජ්ජතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා සංසාර දුකින් මිදේවා